සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, අද දවසේ ධම්ම විවරණ ධර්ම දේශනා මාලාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් මහින්ද ගුණසේකර මහත්මයා, භද්‍රිකා ප්‍රතාපසිංහ මහත්මිය, එවැගේම තාන්‍යා ගුණසේකර දුව, දිමිත්‍රී ගුණසේකර පුතා කියන මේ පවුලේ හැමදෙනා බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් මේ ධර්ම දේශනා මාලාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමය පින තමන්ගේ ජීවිතවලට එක් රැස් කර ගන්නට යෙදෙනවා. පින්වත්නි, අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළාගින් පසු පළවෙනි ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී පළවෙනි ධර්ම දේශනාවෙන් පසු මේ ලෝකයට ශ්‍රාවක සංඝරත්නය බිහි වුණා. ඒ ශ්‍රාවක සංඝරත්නයේ මුදුනින්ම ඉහළින්ම ප්‍රමුඛව වැඩ සිටිනවා. එදා පළවෙනියටම ධර්මාබෝධය කළ ධර්මාභිසමය කළ මනුස්ස ලෝකයේ එකම පුජ්‍යලයා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන පැවිදි උතුමා. උන්වහන්සේ සෝතාපන්න ඵලයට පත් වුණා. ධර්මය අවබෝධ කළා. බුද්ධ ශාසනය පැවිදි වෙලා පළවෙනි භික්ෂුන් වහන්සේ බවට පත් වුණා. එතෙන් පටන් අද දක්වාත් අනාගතයේ දක්වාත් මේ ශ්‍රාවක සංඝරත්නය ලෝකේ බිහි වුණා, බිහි වෙනවා. මේ ශ්‍රාවක සංඝරත්නය ගැන තථාගත බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහට දේශනා කරනවා. ශ්‍රාවක සංඝයා උදෙසා, භික්ෂුන් වහන්සේලා උදෙසා නොයෙක් විදිහට සිල්පද පනවලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස, මේ බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලස්සන සූත්‍ර දේශනාවක් දේශනා කරනවා මේ ශ්‍රාවක සංඝයාගේ ගුණයන් පිළිබඳව දැක්වෙන. ඒ ශ්‍රාවක සංඝ ගුණ දැන ගැනීමෙන් අපේ සිතේ ශ්‍රද්ධාව, ඒ වගේම ධර්ම ඥානය නුවණින් විමසීම ඇති කරගෙන ධර්මාබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. මේ සූත්‍රය සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතයේ තුන්වෙනි පොත් වහන්සේගේ පංචක නිපාතයේ රාජ වර්ගයේ. හරිම ලස්සන දේශනාවක් අපිට තෝරගන්න ලැබුණා. නොයිවසීම ගැන දේශනා කළපු දේශනාව. ඒකට පාලියෙන් කියනවා අක්කම සූත්‍රය. මොකක්ද නම? අක්කම. අක්කම කියලා කියන්නේ නොයිවසීම. කමා කියලා කියනවා ඉවසීම. අක්කම කියලා කියනවා එහි විරුද්ධාර්ථයට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොට පින්වත්නි, උන්වහන්සේ දේශනා කරන්නේ මුලින්ම උපමාවක් අරගෙන. භික්ෂුන් වහන්සේලාට දේශනා කරන සවැත් නුවර ජේතවනාරාමේදී
මහණෙනි රජතුමාගේ හස්තියා කරුණු 5කින් යුක්තයි කියනවා. රජතුමාගේ හස්තියට අපි කියනවා මගුල් හස්තියා මංගල ඇතා මගුල් ඇතා කියනවා. ඒ මගුල් ඇතා රජ්ජුරුවන්ගේ කරුණු 5කින් යුක්තයි. ඒ 5කින් යුක්ත වූ මගුල් ඇතා පමණයි රජ්ජුරුවන්ට රාජයෝගය වෙන්නේ. රාජයෝග කියන්නේ රජ්ජුරුවන්ට යෝග්‍යයි කියන එක. ඊළඟට රාජ්‍ය පරිහරණයට සුදුසුයි. ඒ මංගල හස්ති රාජයා කරුණු 5කින් සමන්විත වෙන්න ඕනේ. හැම රජ කෙනෙකුටම මගුල් ඇතෙක් නැහැ. එතකොට ඇතෙක් ඉන්නවා. නමුත් මංගල හස්ති රාජයෝග වෙන්න, රාජ පරිහරණයට සුදුසු වෙන්න රජ්ජුරුවන්ගේ අංගයක් බවට පත් වෙනවා කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එවැනි ගුණ 5ක් තියෙන කෙනා. යන සංඛ්‍යාවට වැටෙනවා. ඒ වගේම කරුණු 5කින් සමන්විත ඇතා රාජයෝග වෙන්නෙත් නැහැ. රාජ පරිහරණයට සුදුසු වෙන්නෙත් නැහැ. රාජකීය අංගයක් බවට පත්වන්නෙත් නැහැ. එහෙමත් ඉන්නවා රජ්ජුරුවන්ට ඇත්තෝ. ඒ අය ඔය කියන ගුණ ධර්ම නැහැ. එතකොට මේ කරුණු මේ සූත්‍ර දෙකක් ඇසුරින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අක්කම සූත්‍රයත් ඒ වගේම තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊළඟ සූත්‍රය මේ සම්බන්ධව තියෙන රාජ වර්ගයේ තියෙන ඊළඟ සූත්‍රය තමයි සෝතාර සූත්‍රය. මේ අක්කම කියන සූත්‍රයත් සෝතාර කියන සූත්‍රයත් ඇසුරින් අපි මේ ධර්මය විවර කරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි රජුගේ හස්තියා පළවෙනි අංගය මොනවද ඉස්සෙල්ලාම අපි දේශනා කරනවා. භාග්‍යවතුන් දේශනා කරනවා මේ රජුගේ හස්තියාගේ ලක්ෂණ 5 අංග 5 මොනවද? මේ රජ්ජුරුවන්ට සුදුසු නැති කෙනා. රජ්ජුරුවන්ට සුදුසු රාජයෝග වෙන කෙනක් ඉන්නවා, රාජයෝග නැති කෙනක් ඉන්නවා. රාජයෝග වෙන හස්තියා කොහොමද? එයා රාජයෝග නොවන කෙනා රූපයන් ඉවසන්නේ නැහැ. ශබ්දයන් ඉවසන්නේ නැහැ. ගන්ධයන් ඉවසන්නේ නැහැ. රසයන් ඉවසන්නේ නැහැ. ඒ වගේම ස්පර්ශයන් ඉවසන්නේත් නැහැ. රූප වේදනා රූපයන් රසයන් ගන්ධයන් ඒ වගේම ස්පර්ශයන් ඉවසන්නේ නැහැ. පින්වත් මහණෙනි රජුගේ හස්තියා රූපයන් ඉවසන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිලා රජ්ජුරුවන්ගේ හස්තියා යුද බිමකට ගියාම ඒ අශ්ව සේනාව දැකලා රත සේනාව දැකලා පාබල සේනාව දැකලා මේ හස්තියා චතුරාංගනී සේනාව හස්තියාට දකින්න ලැබෙනවා යුද්ධයට යනකොට. ඒ හස්ති රාජ්‍යයට දකින්න ලැබුණම ඒ දැකීම මාත්‍රයෙන්ම හස්තියා තැති ගන්නවා. බියටපත් වෙනවා. එහෙම යුද්ධයකට යන්න උනොත් ඒ රජුරවන්ට බියටපත් වෙච්ච දැන් රජුරෝ යන්නේ ඇතා පිටින් යුද්ධයට. බියටපත් වෙන ඇතෙක් පිට රජෙක් යනකොට ඒ රජුරන්ගේ යුද්ධ කටයුතු සාර්ථක කරගන්න බෑ. අර රූපයන් දැක්ක ගමන්ම මේ ඇතාට මොකද වෙන්නේ? ඒවට ඉවසන්නේ නැහැ. කම්පා වෙනවා. දැඩිව ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යුද්ධ භූමියට ගියාම එයාට යආගන්න බෑ එතනින් එහාට. මෙන්න මේ විදිහට ඉන්න ඇතා එහෙම නැත්නම් මේ රජුරුවන්ගේ හස්තියා රූපයන් ඉවසන්නේ නැහැ කියනවා. ඒ වගේම රජුරුවන්ගේ ඇතා මෙන්න මේ ගුණයෙන් තියෙනවා නම් එයා රාජයෝග වෙන්නේ නැහැ. ශබ්දයන් ඉවසන්නේ නැහැ. ශබ්දයන් ඉවසන්නේ නැහැ කියලා කියන්නේ රජුරුවන්ගේ ඇතා යුද්ධයට යනවා. යුද්ධයට යනකොට තවත් හස්තීන්ගේ ශබ්ද ඇහෙන්න ලැබෙනවා. අශ්වයන්ගේ ශබ්ද ඇහෙන්න ලැබෙනවා. දැන් අනිත් ප්‍රතිවිරුද්ධ අයගේ අතීතයේ යුද්ධ කරනකොට එහෙමනේ ගියේ. අද වගේ නෙවෙයි. ඒ වගේ යනකොට මේ තවත් ප්‍රතිවිරුද්ධ රජාගේ හස්තීන් ඉන්නවා. ඇත්තු ඉන්නවා. ඒ වගේම අශ්වයෝ ඉන්නවා. මේ සේනාව රිය පාබල කියන මේ චතුරාංගනී සේනාව දැක්කලා සද්දය ඇහිලා ඒ සද්දය ඇහෙනකොටම මෙයා ඈතින් එන සද්දෙටම බය වෙනවා මේ හස්තියා. ඒ වගේම බෙර හඬ මහා හඬින් බෙර හඬ ගහනවා යුද්ධයට යනකොට. ඒ බෙර හඬ තලන්නේ සතුරාව ශබ්ද වලින් බය කරන්න. ඒ අයගේ මානසිකත්වයේ බිඳ දමන්න නොයෙකුත් ශබ්ද පවත්වමින් තමයි රජවරු යුද්ධයට ගිහිලා තියෙන්නේ. මිනිසුන්ගේ හඬ ඒ සෙබළු නිකම්ම නිශ්ශබ්දව යනවා නෙවෙයි.
මහා හඬින් කෑ ගහමින් ශබ්ද ഘോഷා නගමින් තමයි යුද්ධයට ඒ කාලේ ගිහිල්ලා තියෙන්නේ. එහෙම යනකොට බෙර හඬ, සක් හඬ, පනා බෙර හඬ, ඒ වගේම මේ වගේ තූර්ය නාද හඬ අහලා ඒවා නිකන් මේ මිහිරට අහන ඒවා නෙවෙයි. මහා භයානක හඬක් එන තනුවලට තමයි ඒවා හඬ නගන්නේ. ඒ අහලා මේ ඇතා බය වෙලා කම්පාවටපත් වෙලා සංග්‍රාම භූමියට යන්නේ නැහැ. එහෙමනම් මේ රජුරන්ට මේ ඇතාගෙන් ප්‍රයෝජනයක් තියෙද? ප්‍රයෝජනයක් නැහැ. ඔන්න ඔය දෙවෙනි අංගය. ඊළඟට රජුරන්ගේ හස්තියා ගන්ධයන් ඉවසන්නේ නැහැ කියනවා. මේ හස්තියෙන් ගිට පුළුවන්කම තියෙනවා පින්වත්නි ඇත්තුන්ට අලියන්ට තවත් අලියෙකුගේ තේජවන්ත බව මුත්‍රා වලින් ඉව දැකලා ඒ අනිත් ඇතා මුත්‍රා කළාම ඒකේ ඉව දැනිලා ඈතට උනත් මෙයා නම් තමන්ට වඩා කාය ශක්තිය තියෙන කෙනෙක්. තමන්ට වඩා ඉහළ කුලයේ කෙනෙක් කියලා හස්තියාට හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීමම හස්තියාගේ හිතේ බිය තැති ගැනීම හට ගන්නවා. යුද්ධයට යන හස්තියා අනිත් ප්‍රතිවිරුද්ධ හස්තීන්ගේ මුත්‍රා කිරීම ඒ වගේම අලියා වසුරු දැමීම මේ ඔක්කොම ආග්‍රහණය කරන්න ලැබෙනවා යුද භූමියට පිවිසෙනකොට ඈත ඉඳලම. බයටපත් වෙනවා මේ තරම් භයානක ඇත්තු ඉන්නවා මෙතන කියලා මේ රජුගේ හැතා බියටපත් වෙලා යුද භූමියට පිවිසෙන්නේ නැහැ. ඒ වගේම මහා බලගතු හස්තීන් ඉන්නවා. ඒ හස්තීන්ගේ ඒ මල මුත්‍ර ගඳ වැදිලා මේ ඇතා බයටපත් වෙනවා. මහා බලවත් කෙනෙක් මේ කියලා. එතකොට මේ රජුගේ ඇතා යුද භූමියට පිවිසෙන්නේ නැහැ. සංග්‍රාම භූමියට යන්නේ නැහැ. ඊළඟට රජුගේ හස්තියා රසයන් ඉවසන්නේ නැත්තේ කොහොමද කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. රජුගේ හස්තියා එක දිනකට එහෙම නැත්නම් දින දෙකකට යුද්ධයට ගිය ඇතාට දිනක් දෙකක් තුනක්වත් සමහර වෙලට ආහාර නොගෙන ඉන්න වෙනවා. සමහර විට රජුරන්ට හැංගිලා ඉන්න වෙලා වෙනවා. යුද්ධයට යන. නමුත් හස්තියාට ආහාර සපයන්න බැරි අවස්ථා තියෙනවා. අන්න ඒ වෙලාවට මේ හස්තියාට මේක ඉවස ගන්න බෑ. ඊළඟ දවසේ එනකන් මේ තමන්ගේ එක වේලක් දෙකක් වැරදුනාම මේ හස්තියාට ඉවසන්න බෑ. 3කින් 4කින් 5කින් එහෙම නැත්නම් සතියකින් තමයි වතුර ටිකක් තනකොළ ටිකක් ලැබෙන්නේ. මේක ඉවස ගන්න බැරුව මේ හස්තියා කම්පා වෙනවා. කම්පා වෙලා දැඩිව ඉන්නවා. හින්ද බැරි වෙලා එයා සංග්‍රාම භූමියට යන්නේ නැහැ. සංග්‍රාම භූමියට වෙලා කුසීත වෙලා පැත්තකටලා ඉන්නවා. මෙන්න මේ තියෙන ගුණය රජුරන්ට යෝග්‍ය වෙන ඇතෙක් නෙවෙයි. එතකොට බලන්න මේවා කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? පින්වත්නි, මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාජකීය පවුලේ ඉපදුණු ඔටුන්න හිමි කුමාරයා. මේවා මේ උපමා උන්වහන්සේ ගිහි ජීවිතයේදීම දන්න දේවල්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජුරන්ගේ හස්තියා ඉවසන්නේ නැත්තේ කොහොමද? ඊළඟ කාරණාව තමයි රජුරන්ගේ පස්වෙනි කාරණාව ඉවසන්නේ නැහැ කියනවා. ඉවසන්නේ නැත්තේ කොහොමද? රජුරන්ගේ හස්තියා යුද්ධයට ගියාගෙන් පස්සේ යුද්ධ බිමට ගියාන් පස්සේ ඊතල වදිනවා මෙයාට. එහෙම නැත්නම් ආයුධයකින් පහර කන්න ලැබෙනවා. එහෙමත් නැත්නම් කඩුවෙන් පහර කන්න ලැබෙනවා. ඒ වගේම ගිනි බෝල වලින් විදිනවා ඈතට. ඒ කාලේ තිබුණු යුද ක්‍රම. ඒ වගේම ලෝදිය වක් කරලා මේ ඇතා ගෑඟට වක් කරන උඩකින්ද. නමුත් මේවා ඔක්කොම ඉවස ගන්න බැරුව ඊතලයක් දෙකක් වදිනකොටම මේ ඇතා බියටපත් වෙලා යුද භූමියට බැසගන්නේ නැහැ. යුද භූමියට බැසගන්නේ නැතුව කඩාගෙන බිඳගෙන වෙනත් ප්‍රදේශයකට යනවා. අන්න මෙවැනි ඇතෙක් රාජයෝග වෙනවද? රාජයෝග වෙන්නේ නැහැ. රජුරුවන්ගේ අංගයක් බවට පත් වෙයිද? කොහොමත්ම නැහැ. ඒ වගේම රජුරුවන්ගේ රාජයෝග රජුරුවන්ට උපස්ථාන කරන රාජකීය හස්තියෙක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉමේහි කෝ භික්කවේ පංචහි අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ. රඤ්ඤෝ නාගෝ කියන්නේ රජුරුවන්ගේ නාග කියන්නේ හස්තියාට. රඤ්ඤෝ නාගෝ න රාජ රහෝ රජ්ජුරුවන්ට සුදුසු වෙන්නේ නැහැ. රාජ බොග්ගෝ රජ්ජුරුවන්ගේ පරිහරණයට රජ්ජුරුවන්ට උපස්ථානයට සුදුසු වෙන්නේ නැහැ. න රඤ්ඤෝ අංගනත්වේව රජ්ජුරුවන්ගේ අංගයක් බවට පත්වන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ අංග පහකින් යුක්තයි මේ හස්තියා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි. ඒවමේව කෝ භික්ඛවේ පංචහි අංගෙහි සමන්නාගතෝ භික්ඛු අන්න ඔය වගේ තමයි පින්වත් මහණෙනි. අංග පහකින් සමන්විත වූ භික්ෂුව න ආහුනේයෝ හෝති. එයා ආහුනේය වෙන්නේ නැහැ. න පාහුනේයෝ න දක්ඛිනේයෝ න අංජලි කරණීයෝ න අනුත්තරං පුඤ්ඤක් හෙත්තං ලෝකස්ස කතමේහි පංච. මේ භික්ෂුව ආහුනේය වෙන්නේ නැහැ. පාහුනේය වෙන්නේ නැහැ. ආහුනේය කියන්නේ තමන්ට දුර සිට දන්පැන් පූජා කරන්න පූජා ලබන්න සුදුසු නෑ. දුර සිට හෝ ගේන එකක්. පාහුනේය තමන්ගේ ඥාති පරපුරට එහෙම නැත්නම් දෙමව්පියන්ට වෙන් කරපු දෙයක්. ඊට වඩා තමන්ට වඩා උසස් කෙනෙකුට වෙන් කරපු දෙයක් ඒ දේ පවා සංඝයාට සුදුසුයි දෙන්න. මේක මගේ දෙමව්පියන්ට වෙන් කළේ කියලා තියාගෙන ඉන්නෙත් නැතුව සංඝයාට පූජා කළොත් ඒක වරදක් නෑ කියනවා. මේ මගේ ගුරුවරයාට තියාගත්තා. එහෙම තියලා තියෙන දේවල් උනත් පූජා කරාට වරදක් නෑ. ඒ කියන්නේ වෙන් කළා තිබුවත් දුර සිට හොගෙන දෙන දෙයක් පිළිගන්නට සුදුසුයි. ඒ කියන ගුණාංගයන්ගෙන් සංඝයාගේ ගුණය ඉහළයි කියනවා. එතකොට මේ ගුණයන්ගෙන් සමන්විත වෙන්නේ නැහැ කියන මෙන්න මේ අංග පහකින් යුක්ත භික්ෂුව. ඉද භික්ඛවේ භික්ඛු අක්ඛමෝ හෝති රූපානං. පින්වත් මහණෙනි භික්ෂුවක් රූපයන් ඉවසන්නේ නැහැ කියනවා. අක්ඛමෝ සද්දානං ශබ්දයන් ඉවසන්නේ නැහැ. අක්ඛමෝ ගන්ධානං ගන්ධයන් ඉවසන්නේ නැහැ. අක්ඛමෝ රසානං රසයන් ඉවසගන්නෙත් නැහැ. අක්ඛමෝ පොට්ටබ්බානං පොට්ටබ්බයන් ඒ කියන්නේ ශරීරයට දැන පහස ඒකත් ඉවසා ගන්න පුළුවන් කමක් නැහැ. කොහොමද ඒ ඉවසා ගන්න නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි කතංච භික්ඛවේ භික්ඛු අක්ඛමෝ හෝති රූපානං. පින්වත් මහණනි රූපයන් නොවිසන්නේ කොහොමද භික්ෂුවක්? ඉද භික්ඛවේ භික්ඛු චක්කුණා රූපං දිස්වා. යම් භික්ෂුවක් ඇසින් රූපයක් දැකලා රජනීය රූපේ සාරජ්‍යති. කෙලෙස් වැగిරෙන රූපේ දැකලා එයා කෙලෙස් වැగిරෙන ස්වභාවයේ රූපයක් දැකලා එයා ඒ රූපයට වසඟ වෙලා කෙලෙස් වැඩි කර ගන්නවා. අන්න බලන්න භික්ෂුවක් විසින් කෙලෙස් වැగిරෙන රූපය දැකලා එයා එහෙමනම් භික්ෂුවක් කෙලෙස් වැగిරෙන රූපයක් දැකලා මොකද්ද කරන්න තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සිහිපත් කරගන්න ඕනේ. මේ ධර්මයේ සිහිපත් කරගන්න මතක නෑ භික්ෂුවට. එයාට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ රූපය දැකලා කෙලෙස් වැగిරෙනවා. රජනීය රූපේ කෙලෙස් නැමැති දූවිල්ල තැවෙරෙන රූපේ ඒක සතුටින් පිළිගන්නවානේ. න සක්කෝති චිත්තං සමාදහිතුං. මේ හිතට පුළුවන් කමක් නැහැ. ඒ භික්ෂුවගේ හිතට පුළුවන් කමක් නැහැ මේ හිත සමාහිත කරගන්න. ඒ කෙලෙස් දූවිලි තැවෙරෙන රූපය දැකලා තමන්ගේ හිත සමාහිත කරගන්න පුළුවන් කමක් නැහැ පින්වත්. ඒ බැරි වුණ නිසා ඒවං කෝ භික්ඛවේ භික්ඛු අක්ඛමෝ හෝති රූපං. රූපයන් දැකලා ඉවස ගන්න දරා ගන්න බෑ කියන්නේ ඒකයි. ඒ වගේම ඔබට මතක ඇති අර අනුරාධපුර යුගයේ භික්ෂුවක් අට්ටික සංඥා වඩපු භික්ෂුව. ඒ අට්ටික සංඥා වඩපු භික්ෂුව අට්ටික සංඥාවෙම යනවා. ලස්සන කාන්තාවක් වනාන්තරයේ යන පාරේදී මුණ ගැහිලා හොඳට hina වුණා. hina වෙනකොට භික්ෂුව දැක්කේ මොකද්ද? ඇට සැකිල්ලක්. මාස්ලේ නැති ඇට සැකිල්ලක් තමයි දැක්කේ. වෙන කෙනෙකුට තනි පංගලමේ යනවා නම් ඒ රූපේ ඉවසන් නැති කෙනෙක් නම් ඒ ඇසට දකින්න රූපේ දැකලා කෙලෙස් වැగిරෙන රූපය දැකලා එයා හිත වසඟයටපත් කරගන්න භික්ෂුවක් වුණා නම් සිහිය පිහිටුවක් නැති භික්ෂුවක් වුණා නම් එයාට ඒ වනාන්තරයේ හුදකලාවේ ඒ ස්ත්‍රිය දැකලා තමන්ගේ හිත වෙන අරමුණකට යන්න පුළුවන්. නමුත් මේ භික්ෂුව බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට හොඳට අට්ටික සංඥා වඩමින් ගියා. භික්ෂුව දැක්කේ ඇටසැකිල්ලක් hina වෙලා යනවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි ඒ කතාව ඔබට මතක ඇති. ඒ වගේ තමයි හොඳට සිහිය පිහිටුවා ගත්තම රූපයන් ඉවසුවේ නැහැ මේ භික්ෂුව. නමුත් මේ භික්ෂුව රූපයන් ඉවසනවා. ඒ කියන්නේ ඒ දැකපු රූපය අනේ එයාට මොකක් වුණාද? අර සිරිමා කියන ගණිකාවක් හිටියා. සිරිමා කියන නගර සෝබනිය ගැන
ගොඩාක් හිත රාගය ඇවිස්සෙන විදිහට භික්ෂුවක් හිත දැකලත් නෙවෙයි කෙනෙකුගෙන් අහලා රාගය ඇවිස්සෙන විදිහට හිත භික්ෂුවට තමන්ට දාහනයවත් වළඳ ගන්න බැරුව සුදු මැලි වෙලා බොහෝ දුක් වෙවි වාසය කරපු කතාවක් බුද්ධ දේශනාවලින් අහන්න ලැබෙනවා. ඒ භික්ෂුවට තථාගත බුදුරජාන් වහන්සේ රූපය ආදීනව පෙන්වන්නට ඒ සිරිමා නැමැති නගර සෝබිනිය මිය පරලෝ ගියාට පසු ඒ මල සිරුරට වෙච්ච දේ පෙන්වලා විශාල පිරිසක් දෙව් මිනිසුන් පිරිසකට ඒ රූපය ආදීනව කියලා දීලා පින්වත්නි සසර ගමනින් නිදහස් කෙරෙව්වා. එතකොට මේ රූපය කියන එක අවබෝධ කළොත් පින්වත්නි මේ සංසාරේ ගැටලුව ලියා ගත්තා වෙනවා. ඒකයි පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපය අවබෝධ කරන්න. මේ රූපයේ යථා ස්වභාවය දකින්න. යථා භූත ඥාණයෙන් මේ දෙස දකින්න. ඒ දෙස දකින්න නම් රූපයේ අසුභ වශයෙන් දකින්නවා කෙනෙක්. ඒ වගේම ධාතු වශයෙන් මේ රූපය යනු ධාතු 6කි. ධාතු 4කි. මේ විදිහට රූපය ගැන නුවණින් දකිනවා. එහෙම දකින භික්ෂුවට පුළුවන්කම ලැබෙනවා පින්වත්නි ආහුණිය වෙන්න පාහුණිය වෙන්න. නමුත් මේ කතා කරන සූත්‍රයේදී මේ භික්ෂුව ගැන කියනවා ආහුණිය වෙන්නේ නැහැ මේ භික්ෂුව. පාහුණිය වෙන්නේ නැහැ. දක්ඛිනිය වෙන්නේ නැහැ. අංජලි කරණීය වෙන්නේ නැහැ. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙන්නේ නැහැ. ලොවට අනුත්තර වූ පින්කෙත බවට පත්වන්නේ නැහැ. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ භික්ඛු අක්ඛමෝ හෝති අක්ඛමෝ හෝති සද්ධානං ඉද භික්ඛවේ භික්ඛු සෝතේන සද්දං සුත්වා රජනී සද්දේ සාරජ්‍යති. පින්වත් මහණනි ශබ්දයන් ඉවසන්නේ නැත්තේ මොන වගේ භික්ෂුවක්ද? ඉද භික්ඛවේ භික්ඛු සෝතේන සද්දං සුත්වා කනින් ශබ්දයක් අහලා මේ භික්ෂුව කනින් ශබ්දයක් අහලා රජනීයේ සද්දේ සාරජ්‍යති. රජනීයේ කෙලෙස් වැగిරෙන කෙලෙස් දූවිලි ඇති වෙන ඒ ශබ්දය ගැන මෙනෙහි කරනවා කෙලෙස් වැඩෙන ආකාරයට සතුටින් පිළිගන්නවා සාරජ්‍යති. අන්න එහෙම සතුටින් පිළිගන්නකොට න සක්කෝති චිත්තං සමාදහිතුම් එයාට පුළුවන් කමක් නැහැ හිත සමාහිත කරගන්න. ඒවංකෝ භික්ඛවේ භික්ඛු අක්ඛමෝ හෝති සද්ධානං. ශබ්දයක් අහලා හිත සමාහිත කරගන්න බැරි වුණා. එයා ප්‍රිය මනාප කටහඬක් ඇහිලා එයාගේ හිත වසඟයට ගියා. එයාගේ හිත වසඟයට යනවා. ඒ භික්ෂුව කවුද මේ කතා කරේ? මේ ලස්සන කටහඬක් ඉස්සලම කටහඬට ඇහිලා ඒ භික්ෂුව මෙයාගේ කටහඬ හරි ලස්සනයි. එහෙනම් මෙයා ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඕන. සමහරවිට කාන්තා කටහඬක් වෙන්න පුළුවන්. ලස්සන කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතලා චුට්ටක් බැලුවට කමක් නැහැනේ. මෙන්න මෙහෙමයි පින්වත්නි හිතේ හටගන්නේ මේ කෙලෙස් ස්වභාවය. සීලය බිඳගෙන ඊටාම පහත් අඩියකට යමෙක්පත් වෙන්න වෙන්නේ මේ විදිහට. මුලින්ම අහන්න ලැබෙන මුල්ම ඇසීමෙන් හෝ දැකීමෙන් හෝ මේ කියන ආයතන පහට ලැබෙන අරමුණු ඔස්සේ පළවෙනි එකෙන්ම යා මොසපත් වෙනවා නෙවෙයි බොහෝ දුරට. පළවෙනියට ශබ්දයක් ඇහෙනවා වෙන්න පුළුවන්. කවුද මේ කියලා බලන්න හිතෙනවා මෙයාට. මෙච්චර ලස්සනට කවුද කතා කරන්නේ? කවුද මෙච්චර ලස්සනට hina වෙන්නේ? සමහරවිට එළියෙන් ඇහෙන භික්ෂුව කුටියේ භාවනා කරනවා. එහෙම නැත්නම් කුටියේ වාසය කරනවා. එළියේ මහාඩින් කෙනෙක්ගේ hinaවක් ඇහෙනවා. කවුද මේ කියලා බලන්න හිතෙනවා. එයා බලනවා. බලලා ඒ රූපේ ඊට පස්සේ කනින් අහපු ශබ්දය ඔස්සේ යා රූපයකුත් දකින්න ඇහෙන් රූපේ දකින්න ලැබුණා. ඊට පස්සේ එතනින් නවතින්නෙත් නෑ. යාට එතනිමුත් හිත පාලනය කරගන්න බැරි වුණා. එයාට හිතෙනවා තව දුරටත් එහෙනම් මෙයාට චුට්ටක් කතා කරලා බලන්න ඕනේ. එතකොට බලන්න මේ සංවර වෙන්න ඕනේ තැනදිම එයා සංවර වෙන්න ඕනේ. එයා රූපය, ශබ්දය, කෙලෙස් වැగిරෙන ආකාරය ගත්තා. ඊට පස්සේ කතා බහ කරගන්නවා. කතා බහ කරගෙන සමහර විට නොයෙකුත් අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන තමන්ගේ පැවිදි ජීවිතයට හානි කරගන්නවා. ඒ වගේ නිවන් මාර්ගයේ යන භික්ෂුව වෙනත් මාර්ගයකට ගමන් කරගෙන යනවා. ඒ කියන්නේ පින්වත්නි මේ හැමෝටම වෙන කියන කාරණාව නෙවෙයි. ඒ කියන්නේ කතා කාටවත් කතා නොකර ඉන්නවා කියන කාරණාව නෙවෙයි. මේ අභ්‍යන්තරයේ චිත්ත සංතානයේ ඇතිවන්නා වූ කෙලෙස් ස්වභාවයේ ඇත්ත తত্ত্বය පෙන්වන්නේ මේ භාගතුන් වහන්සේ.
ඒ ඇත්ත තත්ත්වය පෙන්වා ගත්තම ඒ තියෙන අනතුරු දැක්කම භික්ෂුවට වාසය කරන්න පුළුවන් කමක් ලැබෙනවා. අර වගේම ආහුනීය, පාහුනීය, දක්ඛිනීය, ආංජලි කරණීය, අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්ත කියන ගුණයන් තුල වාසය කරන්න භික්ෂුවකට පුළුවන්කම ලැබෙනවා. මේ සූත්‍ර දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, කතංච භික්ඛවේ භික්ඛු අක්කමෝ හෝති ගන්ධානං, මේ ගන්ධයන් පිළිබඳව භික්ෂුව කොහොමද ඒ කෙලෙස් වැగిන ආකාරටිනි. ඉද භික්ඛවේ භික්ඛු ගානේන ගන්ධං ගාහිත්වා රජනීයේ ගන්ධේ සාරජ්‍යති. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා කෙලෙස් වැగిරෙන ආකාරයට එයා ඉන්නවා. අර යුද්ධයට යන්න ගියපු ඇතාට මොකද උනේ? ඒ ඇතා අර අනිකුත් ඇත්තුන්ගේ අශ්වයන්ගේ මල මුත්‍ර ගඳ වැදිලා බියටපත් වුණා. අන්න ඒ වගේ එයා යුද්ධයට ගියේ නෑ. ඒ ඇතා යුද්ධයට ගියේ නෑ. යුද්ධයෙන් පැරදිලා අනික් පැත්ත හැරිලා වෙනත් මාර්ගෙක ගිහිල්ලා තමන්ගේ රජ්ජුරුව පරාජයට පත් කරලා රටත් පාවා දීලා මහා විනාශයකට පත් කළා. අන්න ඒ වගේ පින්වත්නි භික්ෂුව නාසයෙන් එන ගඳ සුවඳ දැකලා ඒවා ඉවසා ගන්න බැරි වුණොත් නිවන් මගේ යන භික්ෂුවට නාසයෙන් ලැබෙන දැනෙන ගඳ සුවඳ ඉදිරියේ එයා අනේ මේක සුවඳයි, මේක කොහෙද දන්නේ මේ සුවඳ තියෙන්නේ, මේ සුවඳ මගේ අතීතයේ සිහිපත් කරනවා, මගේ මිහිරි අතීතය ආය මතක් කරනවා කියලා ඒ භික්ෂුව සමහර සුවඳ තියෙනවා අතීතයේ මතක් කරන දේවල්. ඒව ඔස්සේ එයා යන්න ගියොත් එයාගේ පැවිද්ද එයාට අනතුරක්. එයා නිවන් මගෙන් ඈතට වීසිලා යනවා. ඒ වගේම රසවත් ආහාර සුවඳ ලැබිලා ඒ ආහාර හොයා ගියොත් එයාට ඒ භික්ෂුවට පින්වත්නි සිහිය නුවණ දියුණු කරගන්න නැතුව එයා අනතුරටපත් වෙනවා. නිවන් මගෙන් ඈතට වීසිලා යනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා රසය පිළිබඳව. ඉද භික්ඛවේ භික්ඛු ජීවහාය රසං සායිත්වා රජනීයේ රසේ සාරජ්‍යති. සාරජ්‍යති කියලා කියන්නේ පින්වත්නි සතුටින් පිළිගන්නවා කියන එක. භික්ෂුව ඒ රසය සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගන්න භික්ෂුව ඒ රසයට අහු වෙලා සමහර විට අනතුරටපත් වෙනවා. බුදු දේශනා ඇසුරින් පැරණි ධම්මපදට්ට කතා වලින් අපිට ගොඩාක් එහෙම විස්තර ලැබෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් සිවුරු අරවලා තමන්ගේ නිවසට කැඳවා ගන්න යම් කිසි උපක්‍රමයක් භාවිතා කරනවා. රසවත් ආහාර උයලා දීලා එක්තරා සුන්දර කාන්තාවක් ඒ භික්ෂුව තමන්ගේ නිවසටම වඩම්මගෙන භික්ෂුව වරදේ පොළඹවා ගන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී මේ භික්ෂුව රසයට අහු වුණා. නමුත් පින්වත්නි නිවසටත් ගියා. ඒ නිවසේ ඒ ස්ත්‍රිය කරපු උපක්‍රමයට බොහෝ දුරට අහු වුණා. නමුත් අන්තිම මොහොතේ තථාගත බුදුරජාන් වහන්සේ නිසා ඒ භික්ෂුව බේරුණා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ භික්ෂුව සිහිය උපද්දවා ගත්තා. මම මේ දානය පිණිස ආපු භික්ෂුවක්. මේ වගේ දෙයකට ආපු කෙනෙක් නෙවෙයි. මේ වරදේ මම පෙළඹෙන්න හොඳ නෑ කියලා සිහිය උපදවාගෙන ඒ භික්ෂුන් වහන්සේ හොඳට කයේ ඇත්ත ස්වභාවය කායගත සතිය වඩපු නිසා එදා ඒ අනතුරින් බේරලා නිවන සාක්ෂාත් කළා පින්වත්නි. අරහත්ත්වයේ සාක්ෂාත් කළා. ඒක නිසා මේ කායගත සතිය යමෙක් පුරුදු කරනවා නම් මේ ඇසට පෙනෙන රූප ඉදිරියේ ඒ කෙලෙස් වැగిරෙන ආකාරයට අයෝනිසෝ මනසිකාරයේ සුභ සංඥාව දියුණු කර යා ඉන්නේ නේ. යමෙක් කායගත සතිය හොඳට වඩනවා නම් පින්වත්නි කනට ඇහෙන ශබ්ද ඔස්සේ යා රාගය, ద్వේෂය, මෝහය අවුස්සා ගන්නේ නැතුව කෙලෙස් දූවිලි තවර ගන්නේ නැතුව වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ ඒ භික්ෂුව හෝ යම් කිසි පුජ්‍යලයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ තමන්ගේ හිත රාගයට, ద్వේෂයට, මෝහයට ඇදගෙන යන්න නොදී තමන්ගේ හිත ඒ කෙලෙස් සතුටින් පිළිගන්නේ නැතුව යතහ භූත ඥානයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි දිවට දැනෙන රසයන් පිළිබඳව, කයට දැනෙන පහස පිළිබඳව ඔය විදිහට යම් භික්ෂුවක් හොඳ මනා සිහියෙන් නුවණින් යුක්තව
වාසය කළොත් පුළුවන්කම ලැබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හස්තියා රජුගේ හස්තියා යුද්ධයට යා යුතුයි. භික්ෂුව යන්න ඕන යුද්ධය මොකද්ද පින්වත්නි? කෙලෙස් යුද්ධය. ඒකනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා දුස්සීලෝ අසමාහිතෝ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තමෝ යමෙක් යෝච වස්ස සතං ජීවේස අවුරුදු දහස් ගණනක් වාසය කරනවට වඩා දුස්සීල වෙලා අසමාහිත සිතක් ඇති කරගෙන එක ජීවිතේ වටිනවා කියනවා. එක දවසක ජීවිතේ වටිනවා. සීලවන්තං සජහයිනෝ. සිල්වත් වෙලා ධ්‍යාන වඩමින් වාසය කරන ජීවිතය වටිනවා වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ හැම ආකාරයකටම පින්වත්නි නිවන් මගේ ගමන් කරන කෙනාට රැකවරණය පිළිසරණ තියෙන්නේ මෙන්න මේ ආකාරයට කිරීමෙන්. එතකොට රජ්ජුරුවන්ගේ රාජකීය හස්තියා රූප ඉවසන්නේ නැහැ. රූප දැක්කම බියටපත් වුණා. හස්තීන් ඒ වගේම චතුරාංගනී සේනාව දැකලා දැකීමෙන් ඈතින් එන චතුරාංගනී සේනාව දැකලාම මේ හස්තියාට බිය උපදලා පලා යනවා. අන්න ඒ වගේ භික්ෂුවක් ඈතින් රූපයක් දැකලා ඇසින් රූප දැකලා කෙලෙස් වැగిරෙන ආකාරයට සිහි කර කර ඉන්නකොට පින්වත්නි තමන් මේ මාර යුද්ධයට ඇඳගත්තු ඇඳුම වගේ කියන මේ චීවරය ඒ චීවරය අතහැරලා යනවා. කනට ඇහෙන ශබ්දය අහලා ශබ්දය තුලින් එයා යම් මිහිරි හෝ අමිහිරි හෝ අප්‍රිය අමනාප දෙයක් වෙන්න පුළුවන්. තමන් ගැන කවුරු හරි අභූතයෙන් චෝදනා කළා. මම නිවැරදිව ඉන්න කෙනෙක්. ඇයි මටම චෝදනා කරන්න කියලා ද්වේෂය හිතට අරගෙන යම් භික්ෂුවක් සිවුරැල්ලා ගියොත් ආරන්නේ. එයා නිවන් මඟට බැසගෙන හිටියට අර රජ්ජුරුවන්ගේ හස්තියා මේ සංග්‍රාම භූමියෙන් පැනලා ගියා වගේ භික්ෂුවට මාර යුද්ධයට යන්න බැරි වෙනවා. කෙලස් තවා නිවන සාක්ෂාත් කරගෙන යන ෂේම භූමියට යන්න බැරි වෙනවා. ඒ වගේම රජ්ජුරුවන්ගේ හස්තියා රසයන් ඉවසන්නේ නැහැ. එක දවසක් දෙකක් තුනක් පහක් ආහාර නැතුව ඉන්න නිසා එයා කුසීත වෙලා වැටිලා හිටියොත් ඒ වගේ තමයි භික්ෂුවක් යම් කිසි රසයන් වලට අහු වෙලා තමන්ගේ නිවන් මඟ වසා ගත්තොත් ඒ භික්ෂුවට ලැබෙන්නේ අනතුරක්මයි. ඒ වගේම කයට දැනෙන පහස ඔස්සේ යම් යුද්ධයට ගිය ඇතාට ඊතල වදිනවා. යුද්ධයට ගිය ඇතාට යකඩ ගිනි රත් කරපු යකඩ බෝල වලින් ගහනවා. කඩු පහරවල් පිහි පහරවල් වදිනවා. ඒවා ඉවසන්නේ නැතුව සංග්‍රාම භූමියෙන් යා පලා ගියොත් බීතියටපත් වෙලා පලා ගියොත් අන්න ඒ වගේ කියනවා භික්ෂුවක් තමන්ට ලැබෙන කයට ලැබෙන පහස නිසා කයට ලැබුණු පහස ඔස්සේ යා අනේ මට මේ දැන් සීතලයි දැන් මේ උෂ්ණයි මේවා සීතලේ මට ඉන්න බෑ. එහෙම නැත්නම් මෙච්චර උෂ්ණේ මට ඉන්න බෑ. මේ විදිහට කියලා යා තමන්ගේ ශරීරය ගැන හිතා නිවන් මඟ බැහැර කරගත්තොත් ඒ වගේම තමන්ට ලැබෙන කායික සැපයක් ඔස්සේ යා කායික සැපේ විඳින්න ගියොත් සිල්පද බිඳගෙන ඒ භික්ෂුව නිවන් මඟ වළකා ගන්නවා. ඊළඟට සිල්පද බිඳ ගන්නවා. මේ විදිහට කයට දැනෙන පහස ඔස්සේත් යම් කෙනෙකුට අනතුර තියෙනවා ඒ නිවන් මගින් ඈත් වෙලා යෑමට. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට හස්තියා උපමා කරගෙන දේශනා කළා පින්වත්නි මේ දේශනාවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තවත් සූත්‍රය දේශනාව තමයි ඊළඟ සූත්‍රය සෝතාර සූත්‍රය කියන සූත්‍රය. අසන්නා ගැන දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ. රජුගේ හස්තියා කාරණා 5කින් සමන්විත වෙනවා කියනවා. රාජයෝග වෙනවා, රජුලන්ට පරිහරණයට සුදු වෙනවා, රාජකීය අංගයක් බවට පත් වෙනවා. ඒ කරුණු 5 මොනවද? හස්තියා හොඳට අහන කෙනෙක් වෙනවා, නසන කෙනෙක් වෙනවා, ඒ වගේම රකින්න කෙනෙක් වෙනවා, ඉවසන කෙනෙක් වෙනවා, යන කෙනෙක් වෙනවා. රජුරුවන්ගේ හස්තියා අසන්නේද වෙයි, නසන්නේද වෙයි, රකින්නේද වෙයි, ඉවසන්නේද වෙයි, යන්නේද වෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා
කොහොමද මේ හස්තියා අසන කෙනෙක් වෙන්නේ? අසන කෙනෙක් වෙන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි විධානයක් හස්ති බලන පුජ්‍යලයා හස්ති ධම්ම පුරිසෝ හස්තියන්ව දමනය කරන පුජ්‍යලයා ඇත්තු බලාගන්න ඇත් ගොව්වා කියනවා මේ විදිහට විධානයක් දෙනවා. ඒක අලුත් විධානයක් වෙන්න පුළුවන්. නමුත් හොඳට කන් යොමලා අහගෙන ඉන්නවා. ලැබෙන විධානය ගැන ඕනෑකමින් අහගෙන ඉන්නවා. හිත යොමු කරලා හොඳට අහගෙන ඉන්නවා. කන් නැතුව යොමු කරන කන් යොමාගෙන අහගෙන ඉන්නවා. අන්න එයා හොඳට අහගෙන ඉන්න කෙනෙක්. ඒ කාරණාවෙන් රජ්ජුරුවන්ට යෝග්‍ය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හස්තියා නසන්නේ කොහොමද? නසනවා කියලා කියනකොට යුද්ධයට යන හස්තියා ප්‍රතිවාදී රජ්ජුරුවන්ගේ හස්තියාද නසනවා. හස්තියා අපිට නැගලා ඉන්න යුද සෙබලද නසනවා. අශ්වයාද නසනවා. අශ්වයා සිට ඉන්න මිනිසයාද නසනවා. ඒ වගේම අශ්ව රථයත් අශ්ව රථයේ ඉන්න මිනිසයාත් විනාශ කරනවා. මෙන්න මේ කියන කරුණ වලින් සමන්විත හස්තියා රජ්ජුරුවන්ට යුද සුදුසුයි. රාජ යෝගයි රජ්ජුරුවන්ගේ අංගයක් බවට පත් වෙනවා. මේ මංගල හස්තියෙකුගේ තියෙන ලක්ෂණයක්. ඊළඟට යුද්ධයට යන හස්තිය තුළ තියෙන ලක්ෂණයක්. ඊළඟට රජ්ජුරුවන්ගේ හස්තියා රකින්නේ කොහොමද? තමන්ගේ රජුගේ හස්තියා යුද්ධ භූමියට යන රජ්ජුරුවන්ගේ හස්තියා ඉදිරි කය ආරක්ෂා කරනවා. ඉදිරි කය ආරක්ෂා කරගන්නවා. නොඑක් ආයුධ වලින් එන තමන්ගේ රැකවරණය සලස ගන්නවා. පිටුපස කයත් රැක ගන්නවා. ඉදිරි පාද රැක ගන්නවා. පසුපස පාද රැක ගන්නවා. තමන්ගේ සිරස හොඬවැල හොඳට වලිගය රැක ගන්නවා. ඔන්න ඔය විදිහට හස්තියෙක් තමන්ගේ අංගපසංග රැකගෙන වාසය කරනවට කියනවා රකින්නවා කියලා. දැන් කරුණු තුනක් තියෙනවා මේ කාරණාවෙදි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හස්තියා ඉවසන්නේ කොහොමද? රජ්ජුරුවන්ගේ හස්තියා කඩුවෙන් වදින පහර ඉවසනවා. ඊතල වලින් වැදෙන පහර ඉවසනවා. ඊළඟට පොරවෙන් ඈතට වීසි කරලා ගහන පහර ඉවසනවා. පනාබෙර, සක්බෙර, ගැටබෙර ආදී තූර්ය නාද වලින් එන හඬ ඉවසනවා. මේ විදිහට ඉවසගෙන රජ්ජුරුවන්ගේ හස්තියා යුද්ධයට යනවා. ඈතින් එන ඊතලයක් වැදිලා යාන්තමින් වැදිලා පොඩි වේදනාවක් ආවම හස්තියා ඈතට බයේ දුවලා යන කෙනෙක් නෙවෙයි මෙයා. ඒ ඔක්කොම ඉවසගෙන යුද්ධයටම යනවා. ඉදිරියටම යනවා. මේ හස්තියා නවත්තන්න බෑ. අන්න එවැනි හස්තියෙක් රජ්ජුරුවන්ට යෝග්‍යයි. රාජ යෝග්‍යයි. රජ්ජුරුවන්ගේ අංගයක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජ්ජුරුවන්ගේ හස්තියා යන්නේ කොහොමද? යන කෙනෙක් නම් ඒක ගුණයක් කියන. දැන් අපි මේ පස්වෙනි කාරණාව කියන්නේ. ඇත්තු පුහුණු කරන කෙනා එහෙම නැත්නම් ඇතා පිට ඉන්න කෙනා ගිය පාරක වේවා මීට කලින් ගියපු පාරක උනත් මේ හස්තියට අමුත්තක් නෑ යනවා. නොගිය පාරකත් එහෙමයි. කවදාකවත් නොගිය පාරක උනත් වටපිට බලා නැතුව ඉක්මනින්ම යනවා මේ පාරේ. කොයි අතරද දියත් කරන්නේ ඉතා පහසුවෙන් යනවා. ඒ වගේම පිටුපසටත් යනවා ඉදිරියටත් යනවා. මේ හැම ආකාරයකටම යන්න පුළුවන්. යම් දිශාවකට සංඥාවක් දෙනවද ඒ දිශාවට මේ හස්තිය යනවා ඉතා පහසුවෙන්. ඔන්න මේ වගේ හස්තියක යන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මෙන්න මේ උපමාව ඇසුරු කරගෙන යම් භික්ෂුවක් ආහුනේය වෙන්න, පාහුනේය වෙන්න, දක්ඛිනේය වෙන්න, අංජලි කරණීය වෙන්න මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් තුළ මෙන්න මේ අංග තියෙනවා නම් මෙන්න මේ අංග වලින් සමන්විත වෙනවා නම් ඉමේහි කෝ භික්කවේ පංචහි අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ රාජබොග්ගෝ හෝති රාජ රහෝ රඤ්ඤෝ අංගනත් වේව සංඛං ගච්ඡති. රජුණන්ගේ අංගයක් බවට පත් වෙනවා වගේ මේ හස්තියා ඒව මේව කෝ භික්කවේ පංචහි සමන්නාගතෝ පංචහි ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු මේ කරුණු පහකින් සමන්විත භික්ෂුව ආහුනේයෝ හෝති පාහුනේයෝ හෝති. ආහුනේය වෙනවා පාහුනේය වෙනවා දක්ඛිනේය වෙනවා අංජලි කරණීය වෙනවා. මොනවද මේ අංග? කතංච භික්කවේ භික්ඛු සෝතා හෝති. මෙන්න මේ අංග පහ තමයි
සෝතාච හෝති හන්තාච හෝති රක්ඛිතාච හෝති කන්තාච හෝති ගන්තාච හෝති. අසන කෙනෙක් වෙනවා, ඒ වගේම හොඳින් ශ්‍රවණය කරන කෙනෙක්, ඒ වගේම නසන කෙනෙක් වෙනවා භික්ෂුව, ඒ වගේම රකින්න කෙනෙක් වෙනවා, ඉවසන කෙනෙක් වෙනවා, ඒ වගේම යන කෙනෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද අසන කෙනෙක් වෙන්නේ? මෙහිලා භික්ෂුව කොහොමද ඉද භික්කවේ භික්ඛු තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ දේශියමානේ. තථාගත බුදුරන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය හොඳට අහනවා. හොඳට අහනවා. කොහොමද අහන්නේ? අට්ඨීකත්වා, අර්ථය හොඳට දැනගෙන, අට්ඨිකත්වා මානසිකත්වා, සබ්බ චේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. ධර්මය ඔන්න ශ්‍රවණය කරනවා කියන්නේ කොහොමද? අට්ඨීකත්වා කියන්නේ අර්ථය දැනගෙනම, අර්ථය විමසා බණ අහනවා. පින්වත්නි, ඔබ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඕනෑම මොහොතක අර්ථය විමසා ධර්මයේ අහන්න පුරුදු වෙන්න. ඒක හරි සුන්දරයි. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට සියලු වැඩ නවත්තලා වාඩි වෙලා පහත් ආසනයක වාඩිලා හොඳට යොමු කරගෙන අහනකොට ඒ අහන දේ තමන්ගේ හිතට යනවා. අට්ඨීකත්වා කියන්නේ ඒකයි. මානසිකත්වා, මනස හොඳට මානසිකාර කරගෙන සබ්බ චේතසෝ සමන්නාහරිත්වා, මුළු හිතම ඒ වෙනුවෙන් යොමු කරලා ඕහිතසෝතෝ ධම්මං සුනාති, කන් යොමු කරපු විදිහට අහගෙන ඉන්නවා භික්ෂුවක් ධර්මය. අන්න ඒ නිසා සෝතා හෝති. සෝතා ඒ කියන්නේ හොඳට අහන කෙනෙක් වෙනවා. කතංච භික්කවේ භික්ඛු ගන්තා හෝති. uppannānaṁ kāma vitakkhaṁ nādivāseti pajahati. විනාශ කෙනෙක්, වනසන කෙනෙක් වෙන්නේ හන්තා හෝති කියන්නේ වනසන කෙනෙක්. භික්ෂුව වෙනසිය යුත්තේ මොනවද? uppannānaṁ kāma vitakkhānaṁ. උපන්නා වූ කාම විතර්ක නාදිවාසේති, ඉවසන්නේ නැහැ. පජහති විනෝදේති, එයා ප්‍රහාණය කරනවා. බ්‍යන්ති කරෝති අනභවං ගමේති, ආය නැති කරනවා නූපදින ආකාරයටම. ඊළඟට uppannānaṁ ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවා ගමේති. නූපදින ආකාරයට ඒක ප්‍රහාණය කරනවා. ඊළඟට uppannānaṁ විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති, එය නැති කරනවා, දුරු කරනවා. uppannuppanනේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඒවන් දුරු කරනවා ආය නූපදින ආකාරයට. ඒවං හිකෝ භික්කවේ භික්ඛු හන්තා හෝති. ඔන්න ඔය විදිහට භික්ෂුවක් නසනවා කියනවා. නසන්නේ කොහොමද? එතකොට ඒ උපන් කාම විතර්ක, උපන් ව්‍යාපාද විතර්ක, උපන් විහිංසා විතර්ක අභාවයට පමනවනවා, නැති කරනවා. උපන් පාපී අකුසල ධර්මයන් ඉවසන්නේ නැහැ, දුරු කරනවා, බැහැර කරනවා, නැති කරනවා, අභාවයට පමනවනවා. ඔන්න ඔය විදිහට භික්ෂුවක් තමන්ගේ භික්ෂු ජීවිතය රැකගෙන නිවන කරාම යනවා. සුන්දර ජීවිත පින්වත්නි. ශ්‍රාවක සංඝයා තුළ තියෙන මේ සුන්දර ජීවිත දෙක අහලා ශ්‍රවණය කළා සතුටටපත් වෙනවා. යම් භික්ෂුවක් රකින්නේ කොහොමද? මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා සලකුණු ගන්නෙ නැහැ. චක්කුණා රූපං දිස්සා, ඇසින් රූපයක් දැකලා ඒ සලකුණු ගන්නෙ නැහැ. ඒ වගේම රූපයක් දැකලා සලකුණක කොටසක්වත් ගන්නෙ නැහැ. ඒ වගේම යම් කරුණක් හේතුවෙන් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර වාසය කරද්දී ලෝභය, ද්වේෂය, මෝහය ආදී පවිතු අකුසල් තමා පසුපස හඹා එනවනම්, ආන්න ඒ වගේ අකුසල ධර්මයන් වෙන දේවල් ඇසින් දැකලා එයා සංවර වෙනවා. අනේ මම මේක දකින්න හොඳ නැහැ. මේක දැක්කත් මං සිහියෙන් නුවණින් මේක ප්‍රහාණය කරන්නට ඕනේ කියලා ප්‍රහාණය කරනවා. කනින් අහන ශබ්දෙත් එහෙමයි. නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් ලැබෙන රසය, කයට ලැබෙන පහස, මේ සෑම දෙයකින්ම භික්ෂුව, නිවන් මගේ යන භික්ෂුව සංවර වෙනවා පින්වත්නි. සංවර වෙලා තමන්ගේ හිත රැක ගන්නවා. කෙලෙස් වැగిරෙන ආකාරයට, අභ්‍යන්තර අර්බුදයක් ඇති වෙන ආකාරයට කල්පනා කර කර ඉන්නේ නැහැ. එයා තමාව රැක ගන්නවා. ඔන්න ඔය විදිහට
රකින්නේ වෙනවා. පින්වත්නි ඔබ ගිහි ජීවිතය ගත කළත් නිවන් මගේ යනවා නම් ඇසින් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනලා, දිවෙන් රස විඳලා මේ විදිහට කටයුතු කරන්නේ නැහැ. ඒ තුලින් කෙලෙස් වැగిරෙනවා. ඒ වැగిරෙන විදිහට වැඩ තමන් මානසිකාරය කළොත් තමන්ට නිවන් මඟ අහිමි වෙලා යනවා. ඒ වාගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් ඉවසන්නේ කොහොමද? කොහොමද ඉවසන්නේ? රස්නේ ඉවසනවා. සීතංච උන්හංච සීතල උෂ්ණය ඒ වගේම බඩගින්න පිපාසය මැසි මඳුරු ඒ වගේම සුළං වලින් ඇතිවෙන අපහසුතා පීඩා හොඳට ඉවසගෙන ඉන්නවා. ඒ වගේම සර්පයන්ගෙන් ලැබෙන කටුක පහස ඒ කියන්නේ සර්පයෝ දැකලා දෂ්ට කිරීම මේ ඔක්කොම ඉවසගෙන ඉන්නවා. අනේ මට මෙතන නම් මහානදම් පුරන්න බෑ. මං ගෙදර ඉන්න කාලේ කොච්චර හොඳට හිටියද. දැන් ඉන්න කුටියකුත් නැහැ. මං යනවා යන්න කියලා යම් භික්ෂුවක් ගෙදර ගියොත් එහා නිවන් මගින් බැහැරට ගියා වෙනවා. ඒ වගේම යම් යම් අරමුණු ඔස්සේ Tamanට ලැබෙන අඩුපාඩුකම් හෝ යම් යම් දේවල් නිසා යා නිවන් මගින් බැහැරට ගියොත් පින්වත්නි යා නිවන් මගින් ඈතට ගියපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ කරුණ හොඳට උපමා සහිතව දේශනා කළා. හරියට රජුරුවන්ගේ හස්තියා අර ඉවසුවේ නෑ වගේ. භික්ෂුවක් ඒ ඔක්කොම ඉවසගෙන වාසය කරනවා. මේ මීට වඩා ගොඩාක් සංසාරේ නැමැති දුක බලවත්. සතර අපායේ යන්න ලැබුණොත් මේ වගේ පුංචි වේදනාවට වඩා බොහෝ දුක් පීඩා සහිතයි. ඒ නිසා මම නිවන කරාම යන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න ඕනේ මගේ ජීවිතයට කියලා භික්ෂුව සංවර වෙනවා. අර රජ්ජුරුවන්ට රාජයෝග්‍ය වෙන හස්තියා වගේ රජ්ජුරුවන්ගේ රාජකීය හස්තියා වගේ රජ්ජුරුවන්ගේ අංගයක් බවට පත්වන හස්තියා වගේ ඒ හස්තියා ඉවසනවා. කටුක සැර පහර ආයුධ තියුණු ආයුධ යකඩ ගිනි බෝල වලින් ලබන පහස හස්තියා ඉවසනවා. යුද්ධය කරාම යනවා. යුද්ධය කරා ගිහිල්ලා ඒ යුද්ධය ජයග්‍රහණය කරනවා. අන්න ඒ වගේ පින්වත්නි. තථාගත බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ තමන්ට එන බඩගින්න පිපාසය සීතල උණුසුම මේ සියල්ල ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන යා කල්පනා කරන්නේ මීට වඩා ගොඩාක් නිරේ දුකයි. പ്രേත ලෝකයේ දුකයි. තිරිසන් ලෝකයේ දුකයි. මම නිවන කරාම යන්න ඕනේ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ මගේ ආයුෂය වේගෙන් පිරිහිලා යනවා. කායික සැපේ කායික නිරෝගී බව වේගෙන් පිරිහිලා යනවා. මේ ලැබෙන සුළු මොහොතේදී මම ඉක්මනින් වීරිය කරන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕන කියලා භික්ෂුව කෙලස් තවන වීරියෙන් බණ භාවනා දියුණු කරලා මාර්ගඵල ලැබලා මේ නිවන කරාම යනවා පින්වත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුව යන්නේ ඔන්න ඔය විදිහට කියනවා. යම් දිසාවක් වේද යම් නොගිය විරු යම් පැත්තක් ඇද්ද සියලු සංස්කාරයන්ගෙන් සංසිඳීමක් ඇද්ද සියලු උපදීන්ගේ දුරුවීමක් ඇද්ද සියලු තෘෂ්ණාව ඡේවීමක් ඇද්ද විරාගයක් ඇද්ද නිරෝධයක් ඇද්ද නිවනක් ඇද්ද ආන්න ඒ නිවන ඇති දිසාවටම භික්ෂුව ගමන් කරනවා. අන්න එවැනි භික්ෂුවක් යන්නේද වේ කියනවා. ගන්තා හොන්ති කිව්වේ ඒකයි. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ අංග පහකින් යුක්ත වූ භික්ෂුව ආහුණීය වෙනවා, පාහුණීය වෙනවා, දක්ඛිනීය වෙනවා, අංජලි කරණීය වෙනවා. ලෝකයාගේ අනුත්තර වූ පින්කෙත බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්. මේ නිවන් මගේ යන භික්ෂුවත් ගිහි පැවිදි ඔබ හැම දිනාටමත් පින්වත්නි නිවන් මගේ ඔබ නිවන් දකින්නට නිවන් මගේ යනවා නම් මේ ධර්ම කාරණා පුරුදු කරගන්න ඕනේ. නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතේ පුරුදු කරන ජීවිතයේ අංගයක් බවට පත් කරගන්න ඕන. ආන්න ඒ කෙනාට පින්වත්නි පුළුවන්කම ලැබෙනවා මේ සසර නැමැති භයානක සැඩපහර තරණය කරන්න. මේ සසර නැමැති කාන්තාරයේ තරණය කළා ෂේම වූ අනුත්තර වූ නිවන සාක්ෂාත් කරන්න යෝගක්ඛේම වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඔබ අප සෑම සියලු දෙනාට මේ ධර්ම ශ්‍රවණමය වශයෙන් දේශනාමය වශයෙන් රැස් කළා වූ පුණ්‍ය ධර්මය අපි සෑම සියලු දෙනාට මේ අනුත්තර වූ යෝගක්ඛේම වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු.
පින්වත්නි අද දින ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාව සඳහා ධම්ම විවරණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි ඒ පින්වත් මහින්ද ගුණසේකර මහත්මයා, භද්‍රිකා ප්‍රතාපසිංහ මහත්මිය, ඒ වගේම තාන්‍යා ගුණසේකර දියණිය, දිමිත්‍රි ගුණසේකර පුතා ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසින් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරනවා. මේ පින්වත් පිරිස මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සීල පින් අනුමෝදන් කරන්න. ඉතින් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායු සම්පත් ලැබෙමින් ලෝක ශාසනික මෙහෙවර ඉටු කරමින් උතුම් ධර්මාබෝධයේ පිණිසම මේ පින හේතු වේවා. සාදු. සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ සැපයෙන් සැපයටපත් වෙත්වා. ඒ වගේම වසර 14කට පෙර මිය පරලොව ගිය මාතර පළොල් පිටියේ පදිංචිව සිටි ඩී.ඒ. ප්‍රතාපසිංහ පියාණන්ට මේ පින අනුමෝදන් කරමු. රූපවතී මනම්පේරී මෑණියන්ට මේ පින අපි අනුමෝදන් කරමු. මාතර අත්තුඩාවේ පදිංචිව සිට මිය පරලොව ගිය බී පියසේන ගුණසේකර පියාණන්ට, ධම්මිකා ගුණසේකර සොහොයුරියට, අනුර ගුණසේකර සොහොයුරාට, ඒ වගේම රෝහණ ගුණසේකර සොහොයුරාට යන මේ හැම දිනාට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. දායකත්වයේ දරූ නන් අයුරුන් උදව් කළ උපකාර කළ සෑම දෙනා නමින් මේ ගිය සෑම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා. වහ වහ සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින දැනට අසනීපයෙන් පසුවන ඒ පින්වත් සෝමාවතී ප්‍රතාපසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්න ඒ පින්වත් සෝමාවතී ප්‍රතාපසිංහ මෑණියන්ට ගෞතම බුදුසසුනේ ධර්මාබෝධය ලබන්න පින් රැස් කරගන්න වාසනාව උදා වේවා. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දානයේ සමාජික පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දිනාට මේ පින් අනුමෝදන් වීමෙන් ධර්මාබෝධයම සැලසේවා. ඒ වගේම මහමෙවුනා අසපු වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වීමෙන් හැම දිනාටම උතුම් ධර්මාබෝධයම සැලසේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.